අපි ශේෂ පිරික්සම කතා කර කර හිටියේ ගිය සැරේ එකේ ගානක් අද හදන්න තියෙනවා ගාන හැදුවේ නෑ මම හිතන්නේ ගිය සතියේ නිකන් කතා කළා විතරයි හැමෝම ගත්තද print out එක ගන්න පුළුවන් නේද ටියුට් එක ගත්තද print out එක ඔව් සර්. හරි අපි යම් පාඩමේ ගාන හදන්න මේකේ තියෙන ශේෂ පිරික්සම කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් ගන්න විතරයි ඊට පස්සේ ඔයාලට ඇත්තටම විභාගෙට එන ගානක් හදන්න තියෙන ඊළඟ පාඩමේදී. ඒතර මේකේ මූලික දැනුම අරගෙන තමයි ඊළඟ පාඩමට යන්න ඕනේ. ඒතර මේ හදන ගාන ඇත්තටම ලොකුවට විභාගෙට එයි කියලා හිතන්න බෑ. මේකෙන් පස්සේ ඊළඟ පාඩමේ තියෙන ගාන තමයි විභාගෙට එන ගාන. අනිවාර්යෙන් වෙන මේ වගේ ගානක්. ඒකට එන්න කලින් මේකේ පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕනේ ශේෂ පිරික්සම කියන්නේ මොන වගේ එකක්ද? ඒවට කොහොමද අයිතම හර පැත්තට යන්නේ මොනවද? බැර පැත්තට යන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. අපි යමු පාඩමට. හරි මම ටිකක් ආයෙ මතක් කරනම් මුලින් ඉඳලා ගිය සතියේ කතා කරේ මොනවද කියලා. අපේ 11 වෙනි පාඩම තව එක පාඩමේ තියෙන 10 වසරේදී 10 වසරේ සිලබස් එකට ඒකත් මේක මේ ගානටම සම්බන්ධ එකක් තමයි. අපි මේව ලියාගත්ත නේද? ඔයාලා ටියුට් එකේ ලියන්න තියෙන අපි මුකුත්ම ලිව්වේ නැද්ද? කතා කරා විතරයි. කතා කරා විතරයි නේද? ඔව් එහෙනම් අපි ටියුට් එකේ ඒ කතා කරපු ටික ලියාගෙන යමු. ගිණුම් තුලනය කිරීමෙන් පසු හරශේෂ දක්නට ලැබෙන ගිණුම් වර්ග. මේක කොහොමද අපි අඳුරගන්නේ කියලා ඊයේ සතියේ අපි කතා කළා. මම ආයෙ ටිකක් මතක් කරගන්න. කොහොමද ශේෂයක් හර වෙනවද බැර වෙනවද කියලා තේරුම් ගන්න හිතා ගන්න කියලා. අපේ ගිණුම් කරණයේ මූලිකාංග පහක් තියෙනව නේද? මොනවද පහ? මොනවද මූලිකාංග පහ? වගකීම් හිමිකම් ආදායම් වත්කම් වියදම් වගකීම් ආදායම් හිමිකම්. මෙන්න මේ වගේ වැඩිවීම කොහොමද අඩුවීම කොහොමද කියලා ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේකේ වැඩිවීම හර වෙන්නේ මේ පහෙන් මොන වගේද? වත්කමයි වියදම.
වත්කම් වියදම් වැඩිවීම හර. ඒක විතරක් මතක තියාගත්තා නම් ඇති. එතකොට අනිත් ටික ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් මේ තුන වැඩිවීම හර නම් වගකීම් ආදායම් හිමිකම් වැඩිවීම හැර. එහෙනම් වත්කම් වියදම් අඩුවීම පැර වගකීම් ආදායම් හිමිකම් අඩුවීම හර. මෙන්න මේ විදිහට තමයි යන්නේ. එහෙනම් අපිට හරශේෂ එන්න පුළුවන් මෙන්න මේවට. මේ තියෙන්නේ වත්කම් වියදම් වැඩි වුණාම හර. වගකීම් ආදායම් හිමිකම් අඩු වුණාමත් හර. එහෙනම් අපිට හරශේෂ තියෙන්න පුළුවන් මේ වැඩි වෙනවා කියන එකේ අදහස තමයි ඇත්තටම එහෙම දෙයක් පවතිනවා කියන එක. වැඩි වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට එකතු වෙනවා කියන එකනේ. එහෙනම් ව්‍යාපාරයට දෙයක් වත්කමක් හෝ වියදමක් එකතු වෙනවා නම් ඒක ව්‍යාපාරයේ තියෙනවා දැනට. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් ගිණුම් මොන හරි තියෙනවා නම් වියදම් ගිණුම් මොන හරි තියෙනවා නම් ඒ ඔක්කොගෙම අපිට අන්තිමට එන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. සහ වගකීම් ආදායම් හිමිකම් අඩුවන මොන හරි දෙයක් තියෙනවා නම් ඒ වගේන් හම්බ වෙන්නේ අපිට හර ශේෂයක්. මේකෙදි ඔයාලට වගකීම් ආදායම් ගැන කතා කරන්නේ හැබැයි හිමිකම් අඩුවන ගිණුමක් තියෙනවා. කියන්න පුළුවන් දාලට හිමිකම් අඩු වෙන ගිණුම මොකක්ද කියලා. එක ගිණුමයි තියෙන්නේ. ගැනිලි හරියට හරි. එහෙනම් අපිට හරශේෂ පෙන්වන ගිණුම් තමයි වත්කම් ගිණුම්, වියදම් ගිණුම් සහ හිමිකම් අඩු වෙන එක ගිණුමක් තියෙනවා ගැනිලි. මෙන්න මේවා තමයි හරශේෂ පෙන්වන්නේ. අපි දැන් නෝට්බුක් එකේ ලියමු මේ. ඊයේ සැරේත් කතා කළා මේක නිකන් මතක් කරලා ඔයාලට. වත්කම් වැඩි වෙන ගිණුම්. වත්කම් වැඩි වෙනවා කියන්නේ වත්කමක් පවතිනවා කියන එක. ඉඩම් ගොඩනැගිලි ණයගෙති මුදල් ලැබිය යුතු ආදායම්. ඒ ලැබිය යුතු ආදායම් කියන එක මම ඉස්සරහට හිමීට කියන්නම්. මේක ආදායම් නෙමෙයි නම ලැබිය යුතු. ලැබිය යුතු කියන්නේ අපිට හම්බ වෙන්න තියෙනවා. හම්බ වෙන්න තියෙන දේවල් නැත්නම් ලැබෙන්න තියෙන දේවලුත් වත්කමක් විදිහට ගන්නවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. දැන් ටිකක් ලියා ගන්න. වත්කම් වැඩි වෙන ගිණුම්, වියදම් ගිණුම්, හිමිකම් අඩු වෙන ගිණුම්. ටියුට් එකෙම ලියා ගන්න. හරි සල්ලි ඉවරයි. ලියලා ඉවරයි සර්. ඒ වගේම ඊට පස්සේ අපි බලමු තුලනය කිරීමෙන් පස්සේ බැර ශේෂයක් කියන්නේ මොනවද කියලා. ඔයාලට කියන්න පුළුවන්ද මොනවටද එන්නේ කියලා? බැර ශේෂ දකින්න පුළුවන් මොන වගේද අපිට? වගකීම් ආදායම් විතරද?
වත්කම් අඩු වෙන ගිණුම් වැඩි වෙන ඒවාගෙන් වගකීම් ආදායම් විතරද? බැර වෙන්නේ ඒ දෙක විතරද වැඩිවීම? වගකීම් ආදායම් හිමිකම් හිමිකම්. ඔය තුනම වැඩි වෙන. හිමිකම් වැඩි වෙන ගිණුම් තියෙන්නේත් එකයි. මොකද්ද? ප්‍රාග්ධනය ප්‍රාග්ධනය. හිමිකම් අඩු වෙන ගිණුම් තියෙන්නේත් එකයි. හිමිකම් වැඩි වෙන ගිණුම් තියෙන්නේත් එකයි. එහෙනම් වගකීම් ආදායම් හිමිකම් වැඩි වෙන ඒවා සහ වත්කම් වියදම් අඩු වෙන ඒවා. වියදම් අඩු වීම කියලා දෙයක් නෑ සාමාන්‍යයෙන්. වත්කම් අඩු වෙන ගිණුම් නම් තියෙනවා. ඒවා වලට 11 වසරේ මේ පස්වෙනි පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. නිකම් මතක තියාගෙන ඉන්න. වත්කම් අඩු වෙන ගිණුම් જાතෙත් තියෙනවා. වගකීම් වැඩි වෙන ගිණුම්, ආදායම් ගිණුම්, හිමිකම් අඩු වෙන නෙමෙයි හිමිකම් වැඩි වෙන ගිණුම්. වත්කම් අඩු වෙන ගිණුම් දැන්ටම ඔහොම ලියාගන්න. ඒක දැම්මම කියන්න ඕනේ අපි ලබන අවුරුද්දේ හිමීට ඒ ටික ඉගෙන ගන්න. කට්ටියම ඉවරයි නේද? වෙලාව ඕනනම් කියන්න. සර් පොඩ්ඩක් ඉවරයි සර්. හරි ලියාගන්න.
හරි සර්. හරි. අපි ටියුට් එකේ ඊළඟ කැලලට යමු. ඊළඟට කියනවා ඊළඟට තියෙන අපිට ශේෂ පරීක්ෂම කියන්නේ මොකක්ද කියලා ලියන්න. දැන් අපි දන්නවා ශේෂ පරීක්ෂම හදන්නේ ලෙජරේ තියෙන වත්කම් ලෙජරේ තියෙන ගිණුම් ටික තුලනය කරලා ඒ වගේ හර ශේෂ එන දේවල් ශේෂ පරීක්ෂමේ හර පැත්තට දානවා. බැර ශේෂ එන ඒවා ශේෂ පරීක්ෂමේ බැර පැත්තට දානවා. එහෙනම් ශේෂ පරීක්ෂම කියන්නේ මොකක්ද කියලා අහුවොත් විභාගයට අපිට ලියන්න පුළුවන් මේ ශේෂ පරීක්ෂමේ තියෙන්නේ අපි ලෙජරේ තියෙන ඔක්කොම ගිණුම් වල හර ශේෂ වෙනම තීරුවකටත් බැර ශේෂ වෙනම තීරුවකටත් දාලා තියෙන බැලන්ස් එකක් තමයි මේ ශේෂ පරීක්ෂමේ තියෙන්නේ. එහෙනම් මේක හදන්නේ ලෙජරේ තියෙන යම් කිසි දිනකට ගිණුම් කාල පරිච්ඡේදය අපිට කැමති දිනකට මේක හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි ගිණුම් කාල පරිච්ඡේදය ඉවර වෙන දවසට තමයි මේක හදන්නේ. එතකොට යම් කිසි දිනයක ලෙජරේ ඇති හර ශේෂ හර තීරුවේ බැර ශේෂ බැර තීරුවෙත් දාලා පිළියෙල කරන ලේඛනයට තමයි ශේෂ පරීක්ෂම කියන්නේ. ඇත්තටම එතකොට මේ ශේෂ පරීක්ෂම කියන එක අපිට කියන්න පුළුවන් ලෙජරේ ඔක්කොම ශේෂයන් ටික ගන්නවනේ. එක පොඩි වගුවකට මුළු ලෙජරේ ඔක්කොම ශේෂයන් ටික ගන්නවා. එහෙනම් මේක අපිට තව විදිහකට කියන්න පුළුවන් මේක ලෙජරේ සාරාංශයක් කියලා. ඒ කියන්නේ මුළු ලෙජරේම පෙන්නනම එක වගුවකින්. ශේෂ පරීක්ෂම ලේඛනයක් නැත්නම් ලෙජරේ සාරාංශයක්. හැබැයි මේක දැන් ඔයාලා හිතන්න එපා මේකේ හර තීරුවකුයි බැර තීරුවකුයි තිබ්බ කියලා ගිණුමක් කියලා. හර බැර තිබ්බ කියලා ගිණුමක් වෙන්නේ නැහැ. මේ හර බැර කියලා තීරු දෙකක් දාන්නේ හර ශේෂයන් තියෙන මොන ගිණුම් වලද කියලා බලා ගන්නයි බැර ශේෂයන් තියෙන්නේ මොන ගිණුම් වලද කියලා බලා ගන්න. මේක අපි හරි විදිහට හැම හර සටහනකම බැර සටහනක් දාලා ගිණුම්කරණය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශේෂ පරීක්ෂමේ හර පැත්තයි බැර පැත්තයි බැලන්ස් වෙන්නම ඕනේ. තුලනය වෙන්නම ඕනේ. හරහා දිගට දෙපැත්තකට සමාන බරක් දැම්මාම තුලනය වෙනවා වගේ තමයි ශේෂ පරීක්ෂම කියන්නේ. හර අපි ගිණුම් තියෙන වෙලාවට ගිණුම් වාර්තා කරන වෙලාවට තිත්ත සටහන් දාද්දි හැම හර සටහනකටම බැර සටහනක් දැම්ම නම් අනිවාර්යයෙන්ම ශේෂ පරීක්ෂමේ හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි සමාන වෙන්න ඕනේ. හරි. අපිට මෙහෙම ලියන්න පුළුවන් යම් කාලච්ඡේදයක් අවසානයේදී ලෙජර් ගිණුම් වල හර ශේෂ හා බැර ශේෂ වෙන වෙනම තීරු දෙක ඇතුළත් කර පිළියෙල කරනු ලබන ලයිස්තුවයි. හර ශේෂ හර තීරුවට දානවා බැර ශේෂ බැර තීරුවට දානවා. තව එකක් මතක තියාගන්න මේක ගිණුමක් නොවේ සහ මේක ලෙජරේ සාරාංශයක් විදියට දක්වන්න පුළුවන්. මේකේ හර බැර තීරු දෙකක් තිබ්බ කියලා ගිණුමක් වෙන්නේ නැහැ. ගිණුමක් කියලා හර බැර තිබ්බ කියලා ගිණුමක් නෙමෙයි මේක. හර බැර තීරු දෙකක් විතරයි මේ තියෙන්නේ. අපිට අඳුන ගන්න. පුළුවන් නම් මම මේ රතු පාටින් ලියලා තියෙන එක ලියලා highlight කරගන්න නැත්නම් වෙන පාට පෑනකින් ලියා ගන්න.
හරි සර් ලියලි ඉවරයි. කට්ටියම ඉවරයි නේද? වෙලාව ඕනනම් කියන්න. ඊට පස්සේ හරි අපි ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමේදී හැම හර සටහනකටම බැර සටහනක් දානවා නම් මේ ශේෂ පරීක්ෂමේ හර තීරුවේ එකතුව හා බැර ශේෂ තීරුවේ එකතුව සමාන වෙන්න ඕනේ. හරි. ඒක අපි දන්නවා. හැබැයි දැන් හිතන්නකෝ මේ දෙක සමානයි කියලා සමාන වෙනවා කොහොමද සමාන වෙන්න ඕනේ අපි හරියට කළා නම්. එහෙම සමාන වුණා කියන්නේ අපි අපේ ගිණුම්කරණය 100%ක්ම හරියට කළා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ අපි පොඩ්ඩක්වත් වැරදි නැතුව ගිණුම්කරණය කළා කියන එකම අපිට මෙතනදී පිළිගන්න බෑ හර පැත්තයි බැර පැත්තයි සමාන වුණා කියලා ශේෂ පරීක්ෂණය. හැබැයි ඒකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් කරුණු දෙකක් තියෙනවා. ඒ අනුව ශේෂ පරීක්ෂමක හර ශේෂ එකතුව සහ බැර ශේෂ එකතුව සමාන වුවහොත් ඒ තුලින් ගම්ම්‍ය වෙන කරුණු දෙකකින් ගම්ම්‍ය වෙනවා කියන්නේ පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැම හර සටහනකටම බැර සටහනක් දැම්ම කියන එක. එනේ හර වටිනාකම අපි හර 1000ක් කළොත් බැරත් 1000ක් කරලා හර 5000ක් කළොත් බැරත් 5000ක් කරලා අපි හරියට හැම හර සටහනකටම එකක්වත් මිස් කරන්නේ නැතුව බැර සටහන් දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ගිණුම් තුලනය කරද්දී හරියට එකතු කරලාත් තියෙනවා. මොකද අපි එකතු අඩු කරද්දී ඒ කියන්නේ ශේෂය ඊගේ ශේෂය පාගය කරද්දී අපි අතින් වැරදුනොත් එතකොටත් ඕක හර බැර දෙපැත්ත අසමාන වෙන්න පුළුවන්. අපි හරියට හර බැර කරලා තියෙනවා. ඒ තුලනය කරද්දී වැරදි ගාණක් තුලනය බැලන්ස් එක ආරම්භක ශේෂ වේදිතට දාලා ශේෂ පරීක්ෂමට ගෙනාවොත් එතකොට එක පැත්තක් මොකක් හරි වැරදුනොත් ওই දෙපැත්ත ආයෙ සමාන නොවෙන්න පුළුවන්. ඒ සමාන වෙනවා කියලා කියන්නේ අපි හැම හර ශේෂයකටම හැම හර සටහනකටම බැල සටහනක් දාලා තියෙනවා. සහ තුලනය කරද්දී හරියට තුලනය කරලා තියෙනවා. කියන්නේ අපේ ගණිතමය නිර්වදිතතාවය තියෙන මෙතන. ගණන් පැත්තෙන් බැලුවොත් එකතු අඩු කරද්දී අපි හරියට කරලා තියෙනවා. ඒ පොයින්ට්ස් දෙක අපිට කියන්න පුළුවන්. ගිණුම් වලට හර කර ඇතියාගේ බැර කර ඇතියාගේ සමානයි කියලා සහ ගිණුම් නිවැරදිව තුලනය කරලා කියලා. කියන්නේ ඒකට කියනවා අපි ගණිතමය නිවැරදිතාවක් තියෙනවා. අපි අපේ ගිණුම් වාර්තාවල. හරි මේ දෙකත් ලියා ගන්න. පුළුවන් නම් මේක වෙන පාටකින් ලියාගත්තත් කම නැහැ නැත්නම් highlight කරගත්තත් කමක් නැහැ ලියන්න. හරි සර්. හරි ඊළඟට ගානක් තියෙන අපි ගානට යමු. ගාන කියනවා ඔයාලා ටියුට් එක පේනව නේද? අකුරු පැහැදිලිද? පොඩි දකුණු.
සචින් ව්‍යාපාරයේ 2021 3:31 දිනට ලෙජර් ගිණුම් තුලනය කර ලබාගත් ශේෂ පහත් පරිදි වේ. එන මේ ලෙජරේ තියෙන එක එක ගිණුම් වර්ග වල අවසාන ශේෂ වලට දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගෙන් ඉල්ලනවා අවශ්‍ය වන්නේ 2021 3:31 දිනට ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම වලට ගහලම දීලා තියෙන්නේ. කරගෙන යන්න විතරයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ශේෂ පිරික්සුමට දාන්න කලින් මේ වගේ තියෙන්න පුළුවන් හර ශේෂද බැර ශේෂද කියලා බලාගෙන යමු. ඒක ඔයාලගේ ඔළුවේ තියෙනවද අයිඩියා එක තියෙනවද කියලා. මුලින්ම තියෙනවා විකුණුම්. විකුණුම් කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? මොනවද? ආදායමක්. එහෙනම් ආදායමක් නම් මේකේ මොන ශේෂයක්ද තියෙන්න ඕනේ? පුළුවන්. අර ආදායම් වැඩිවීම බැර බැර නේද? එහෙනම් මේකේ මොන ශේෂයක්ද තියෙන්න පුළුවන්? බැර ශේෂ බැර ශේෂ. ඔයාලා ටියුට් එකේ කටුවට ලියාගෙන යන්න මේක මුල්ම ගාන හින්දා එහෙම තියෙන එක හොඳයි. මේක බැර වෙන්නේ ඇයි? මේක ආදායම් වැඩි වෙන නිසා. මේ වැඩි වෙනවා කියන එකේ අර්ථය ඇත්තටම ආදායමක් පවතිනවා කියන එක. අපි වැඩි ආදායමක් ව්‍යාපාරයට එකතු වුණොත් එතන වැඩි වුණොත් ඇති වුණොත් නේ ආදායමක් තියෙන ව්‍යාපාරේ. ඒකයි ආදායම වැඩිවීම බැර කියලා කියන්නේ. ඊළඟ එක ගැනුම් කියන්නේ මොනවද අපිට? බැර ගිණුම හැමදාම පටලවනවා ඕක. වගකීම් නෑ හිමිකම් තියෙන ඔක්කොම ටික කියනවද? නෑ හිමිකම් ගිණුම විකුණුම් කියන්නේ මොනවද ව්‍යාපාරයට? ආදායම. විකුණුම් ආදායමක් නම් ඒකේ විරුද්ධ පදේ නේද ගැනුම්? වියදම්. අටල ගන්න එපා ළමයි. මේ මූලික ටික ඔළුවේ තියෙන්න ඕනේ. හිමිකම් ගිණුමක් කියලා වෙන කිසිම දෙයකට කියන්න එපා. හිමිකම් ගිණුම් දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකක් හිමිකම වැඩි වෙන ගිණුමක්, එකක් හිමිකම අඩු වෙන ගිණුමක්. හිමිකම වැඩි වෙන ගිණුම මොකද්ද? ප්‍රාග්ධනය. හිමිකම් අඩු වෙන ගිණුම ගැනෙලි. ඕක ඔයාලට මුලින්ම උගන්වද්දිත් කිව්වා ළමයි අනිවාර්යයෙන්ම වරද්දන දෙයක් කියලා. ඒක යන්නෙම නෑ අලුවට නේ කොච්චර කිව්වා. ගැනුම් කියන එකත් හැමදාම අහනවා. හැමදාම වත්කම් කියනවා, වගකීම් කියනවා, ඉන්කම් කියනවා. මේක වියදමක්. එහෙනම් මේකේ වියදමක් ඇති වෙනවා කියන වියදම වැඩි වෙනවා. මේකට මොන ශේෂයක්ද තියෙන්න පුළුවන්? හර ශේෂයක්. බැංකු ණය පොලේ කියන්නේ ව්‍යාපාරයට මොනවද? වියදමක්. එහෙනම් මොන ශේෂයක්ද තියෙන්න පුළුවන්? හර. රක්ෂණ ගාස්තු වියදම නෑ වගකීම මොකද්ද? වියදමක්. රක්ෂණයත් අපි ගෙවන දෙයක් නේ. හර. එහෙනම් වියදම් ශේෂ ඔක්කොම හර. දුන් වට්ටම් වියදමක්. අපි දෙනවනේ. එහෙනම් ඒකත් හර. ලද වට්ටම් ආදායමක්. දුන් වට්ටම් වියදම, ලද වට්ටම් ආදායම. ආදායම වැඩිවීම බැර. ඒක බැර ශේෂයක්. මේ වගේ හර බැර වෙන්නේ නෑ.
එන විදිය තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අහන්න. විදුලි ගාස්තු වියදම් වියදම වියදම් මොන ශේෂයක්ද? හර හර ශේෂයක්. ණය ගැතියෝ පටලවන්න නැතුව කියන්නේ එක සැරේටම හරියට. හිමිකම මේ කියන දේ දැන් අමතක ආදායම හිමිකම් නම් ගාව ගන්න එපා අර ගිණුම් දෙකට හැර. කිසියම් දෙකට හිමිකම් කියලා කියන්න එපා. ළඟදී කියන ආදායමද වත්කම අපිට හම්බ වෙන්න තියෙනව නේද සල්ලි. අපිට සල්ලි හම්බ වෙනවා කියන්නේ අපිට ඒක ව්‍යාපාරයට වාසියක්. මේක වත්කම. වත්කම් වැඩිවීම හර ණය හිමියෝ වගකීම් වැඩිවීම පැර ගොඩනැගිලි වත්කම වත්කම් එන එක හර වැඩි මෝටර රථ වත්කම වත්කම හර බැංකු ණය වගකීම බැර ශේෂය ආයෝජන ආදායම මේකෙන් හම්බ වෙන පොලි ආදායමක් ආයෝජනය කියන්නේ අපිට ආයෝජන කියන්නේ අපි හිතන්නකෝ අපිට වැඩි මුදලක් ගන්න කොහේ හරි තැනක සල්ලි දාලා තියෙනවා. ඒ දාලා තියෙන සල්ලි ටික තමයි ආයෝජන කියන්නේ. ඒකෙන් අපිට පොලියක් හම්බ වෙනවා ඉස්සරහට. ඒ හම්බ වෙන ටික ආදායමක් ආයෝජන කියන දේ වත්කම. අපිට වාසියක් ගෙන දෙන දේවල් වත්කම්. එහෙනම් මේක හර ශේෂයක්. ආයෝජන ආදායම් මොන ශේෂයක්ද? පැර බැංකු ශේෂය වත්කම බැංකුවේ තියෙන සල්ලි ටික අපිට වත්කම. මුදල් ශේෂය වත්කම ප්‍රාග්ධනය හිමිකම හිමිකම් වැඩිවීම බැර හරි. දැන් මෙහෙම දාගත්තාම මේ හැම ගානකටම මෙහෙම දාන්න ඕනේ. මේ ඔයාලගේ පළවෙනි ගානේ හින්දා මේ ඔයාලට පොඩ්ඩක් තේරෙන්න මේ ටික දැම්මේ. ඒත් හැම ගානකටම මෙහෙම දදා ඉන්න ගියාම අපිට වෙලාව නැහැ. පළවෙනි ගානේ හින්දා විතරයි මෙහෙම කළේ. දැන් අපි දන්නවා එන්න ඕනි තීරු මොනවද කියලා ලේසියෙන් දාගෙන යන්න තියෙන්නේ. හරි. මේකේ ඔයාලට ශේෂ පරීක්ෂම ගහලම තියෙනවා. ශේෂ පරීක්ෂම අපි නම් කරගමු මේ ව්‍යාපාරයේ නම දාලා සචින් ව්‍යාපාරයේ දිනය තමා හදන්නේ 2021 3:31ට දිනට ශේෂ පරීක්ෂම
මේකේ තීරු තුනයි තියෙන්නේ. විස්තරය කියන්නේ ගිණුමේ නම. විස්තරය අර තීරුව රුපියල් බැර රුපියල්. හරි නම් කරගෙන ඉන්න. හරි සර්. හරි. දැන් මේකෙන් බලාගෙන අපි පිළිවෙලට දාගෙන යමු. මට දැන් මේකෙන් බලන්න ගියොත් අය උඩ පල්ලෙහා යන්න වෙනවා. ඔයාලත් එක්කම මම දාගෙන යන්නම්. ඔයාලා කියන ඒවත් එක්ක. මුලින්ම තියෙන විකුණුම් නේද? ඔව් සර්. විකුණුම්. තීරුව මොකද්ද? බැර. බැර 452000යි මාත්‍රක විදිහට. හරි. ඊළඟට ගෑනු ගැනුම් ඊයේද? 1,20,000යි. හරි. හරි. මම මේ ටික දාගෙන යන්නම්. ඔයාලත් දාගෙන යන්නකෝ. අපි පස්සේ අන්තිමට එකතු කරමු. 1,20,000. මේක දාද්දි හරියට මේවා අන්තිමට එකතු කරන්න ඕනේ. ඒක නිසා මේ 3න් 3 ඈඩ් කරලා දන්න ඕනේ. අර 1 ස්ථානේ 10 ස්ථානේ 10 ස්ථානේ ඒ වගේ මෙහෙම අර 3න් 3ට ඈඩ් කරලා පිළිවෙලට එක දිගට ලස්සනට ලියන්න. නැත්නම් එකතු කරද්දී ඔයාලට අමාරුයි. එහා මෙහා අංක ගෙනihin තිබ්බාම පිළිවෙලට ලියාගෙන යන්න. මොනවා හරි මේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. හරි සර්. හරි. ඔයාලා කරලත් ඉවරයි. ලියාගෙන ඉවරයි නම් ඔක්කොම කට්ටියම ඉවරයි නම් දෙපැත්ත එකතු කරලා බලන්න සමාන වෙන්න ඕනේ. මම හිමීට ලියාගෙන එන්නම්.
එකතු කරාද ඔයාලා? එකතු කරලා බලන්න මේ කීයද බැලන්ස් එක කියලා දෙපැත්තම සමාන වෙන්න ඕනේ හරියට. දැන් එකතු කරලා ඉවර නැද්ද කවුරුවත්? හරපැත්ත ඉවරයි. හරපැත්ත ඉවරයි. කීයක් ආවද අර පැත්තට? කීයක් ආවද අර පැත්තට? ඒක තමයි ඉන්න ඕනේ නේ. දසලක්ෂ 10000යි. හරි. දෙන්නෙක්ටම ඇවිල්ලා තිනවා. ඉලක්කම කියන්න බැරුව නෙමෙයි නේද හිටියේ? මෙහෙම මේ බිංදු 3යි ආයි ඉලක්කම් 3න් 3ට පැනලා තව එකක් මෙතන ඉතුරු වෙනවා කියන්නේ මේ දෙක මේ අංකයයි මේ අංකයයි එකට කරලා තමයි අපි සාමාන්‍යයෙන් කියවන්න ඕනේ ලක්ෂ වලින් කියවන්න ඕනේ. ඒ කියන්නේ දසලක්ෂ මේක ලක්ෂ 10යි තව රුපියල් 10000ක්. දසලක්ෂ 10000යි නැත්තම් මේක මිලියන වලින් කියවනවා නම් මිලියන 1යි රුපියල් 10000යි. 1 මිලියන 10000යි. අපි බලමු බැර පැත්තත් පැත්තටත් ඒකයි.
ඒක මෙන්න ඕනේ හරිනන්නේ. ඒක මෙන්න ඕනේ. කාට හරි වෙනසක් තියෙනවා නම් කියන්න. හරි සර්. හරි නේද මේ ගාන විදිහටද? දැන් මේක ඔයාලට ශේෂ දීලා ශේෂ පරික්ෂම හදන්න කිව්වනේ. එතකොට දැන් දෙපැත්ත බැලන්ස් ඒ කියන්නේ මේක හදන වෙලාවට ඔයාලා නෙමෙයිනේ මේකේ හර බැර සටහන් දැම්මේ. ඔයාලට තිබ්බේ කෙලින්ම ශේෂයන් ටික දීලා තිබ්බේ. ඒ කියන්නේ ගිණුම් තුලනය කරලා අවසාන ශේෂ දීලා තිබ්බේ. ඒක දෙපැත්තට දාන්න විතරයි තිබ්බේ. ඊළඟට අපි බලමු මුල ඉඳලම ගනුදෙනුව මුල ඉඳලම වෙන තැන ඉඳලා ශේෂ පරික්ෂම හදන තැනටම වෙනකන් ගානක් හදලා දෙපැත්ත බැලන්ස් වෙයිද කියලා. ඒ කියන්නේ අපි හරි කල්පනාවෙන් හැම හර සටහනකටම බැර සටහනක් දානවා නම් අනිවාර්යයෙන්ම බැලන්ස් වෙන්න ඕනේ. හැබැයි ඒක හරිම කල්පනාවෙන් කරන්න ඕනේ දෙයක්. හරි බලන්න මූලික පොත් වලින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම. ව්‍යාපාරයේ ගනුදෙනු සිදු වුණාම අපි ඒක මුලින්ම සටහන් කරන්නේ අදාළ මූලික සටහන් පොතේ. ඒක අපි දන්නව නේද? මූලික සටහන් පොත් කීයක් තිබ්බද අපිට ඉගෙන ගන්න? 6ක් තිබ්බා. ඒ ගිණුම් තුලනේ ඊට පස්සේ ඒවා ලෙජරේ ගිණුම් වලට පිටපත් කරන. මේ මූලික සටහන් පොත් වලින් අරගෙන ලෙජරේ ගිණුම් වලට පිටපත් කරනවා. හැබැයි සමහර මූලික සටහන් පොත් තිබ්බා ඒක ඔටෝමැටික් ලෙජරේ කාර්යකුත් කරනවා. අර හො බැල සටහනක් එයාලම දාගන්නවා. ඊට පස්සේ අපිට ලෙජරේට ගිහිල්ලා දාන්න තියෙන්නේ විරුද්ධ සටහන විතරයි. ඒ වගේ දිත්පකාරයක් ඉටු කරන මූලික සටහන් පොත් කීයක් තිබ්බද? මතකයිද දිත්පකාරයක් ඉටු කරන මූලික සටහන් පොත් මොනවද කියලා? මුදල් පොත, සුළු මුදල් පොත. මුදල් පොත තව මොනවද? බැංකු. සුළු මුදල් පොත, බැංකු ගිණුම. මුදල් පොත, බැංකු ගිණුම. ඔය තුනම දිත්පකාරයක් ඉටු කරනවා. එතකොට එයාලගේ හරව බැර කරාම ඉතුරු සටහන විතරයි ලෙජරේ අදාළ ගිණුම් වල දාන්න තියෙන්නේ බලලා. දැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ, පොත් ජර්නලේ ඔය තුන දිත්පකාරයක් ඉටු කරන්නේ එයාලා මූලික සටහන් පොත් විතරයි. එතකොට එයාලගේ දාන ඒවා එහෙමම ලෙජරේට ගිහලා හර කරන්නත් ඕනේ, බැර කරන්නත් ඕනේ. සාෂ්නිකේ සිල්ලර වෙළඳ ව්‍යාපාරය 2021 මැයි මාසයේ සිදු වූ ගනුදෙනු පහතවේ. හරි මෙහෙම ගනුදෙනු ටිකක් තියෙනවා. මේකට ගොඩාක් වෙලා යනවා මේ ගානට. හරිද? ඒ කියන්නේ අපි 10 වසරේ ඉගෙනගත්ත 10 වසරේ ගිණුම් කරණි ඉගෙනගත්ත තැන ඉඳලා මෙතෙන්ට වෙනකම් ශේෂ පරීක්ෂමට වෙනකම් මුළු සම්පූර්ණ ප්‍රැක්ටිකල් ගානක් මෙතන තියෙනවා. ඒකට ලොකු වෙලාවක් යනවා. ලොකු වෙලාවක් ගියාට කමන්නේ අපි හිමීට පේනවනේ මේ මූලික සටහන් පොත්ම සෙට් එකක් කියන සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ ලෙජර් ගිණුම් වලට තව සෙට් එකක් ලොකු ඉඩක් තියෙනවා. ගොඩාක් ලොකු වෙලාවක් යන ගානක්
සමහර විට අද දවස මදි වෙයි. කොහොමත් අද දවස මදි වෙයි. ඒක නිසා හිමීට කරගෙන යමු. ඊට පස්සේ අපි අන්තිමට බලමු ලේජර් ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සම හදලා අපේ ගාන බැලන්ස් වෙයිද කියලා. හරි ඒ නිසා ඉස්සෙල්ලාම අපි මේවා මේ ගනුදෙනු ලෙජර් ගිණුම් වලට නැත්නම් ඒ කියන්නේ හරබැර කරන ගිණුම් වලට දාන්න කලින් අදාළ මූලික සටහන් පොත් වලට දාන්න ඕනේ. මූලික සටහන් පොත් වලට දාන්න අපි ඒක අපිට ලේසි වෙන්න අපි ටිකක් මේ ගනුදෙනු ඉස්සරහින්ම දාගෙන යමු මොකද්ද අදාළ වෙන මූලික සටහන් පොත කියලා. හරි. මුලින්ම පහ එක තියෙනවා රුපියල් ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. එතන ලක්ෂ 4ක් කියන්නේ මොනවා කියලාද? මේ අදහස් කරන්නේ මුදල් දාලා තියෙන්නේ. එහෙනම් මුදල් ගනුදෙනු යන්නේ මොන මූලික සටහන් පොතටද? මුදල් පොත. මුදල් පොතට. ඒක අපි ලියාගෙන යන්. ඒතකොට අපිට ලේසි වැඩේ. මුදල් පොත. අත්පිට ගැනුම් 75000යි. ඕන් දැන් වරද්දයි කියලා මට හිතෙනවා ගොඩක් වෙලාවට හරි අරද්දන්න නැතුව හරියට කියන්නේ මේක මොකේද යන්නේ කියලා. ගැනුම් ජර්නලය. මුදල් පොත. මුදල් පොත. ගැනුම් ජර්නලයට දාන්න කරුණු දෙකක් ඉටු වෙන්න ඕනේ කිව්වා මතකයිද? ඕස ණයට ගන්න. මොනවද ඒ කරුණු දෙක? ණයට ගන්නත් ඕන අයි විකුණන්න. මේක ණයට නෙමෙයි නේද? නෑ. නෑ ණයට ගන්න මේ ගැනුම් ජර්නලයට යන්න නම් ණයට ගන්නත් ඕනේ ව්‍යාපාරේ නෙමෙයි සෝරි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නත් ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් මේ ගැනුම් කියන වචන දාන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න ඕන නම් තමයි. ඒ වුණා මේක නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත එක හරි ඒ වුණාට ණයට නෙවෙයි. එහෙනම් මේක ගැනුම් ජර්නලට යන්නේ. ඒකත් යන්නේ මුදල් පොතට. $50,000ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ගිණුම. නෑ. බැංකු ගිණුම කියන්නේ බැංකු ජංගම ගිණුමත් එක්ක සිදුවන ගනුදෙනු නේද? ඒ කියන්නේ අපි චෙක් නිකුත් කරන්නේ චෙක් ලබා ගන්න යන්නේ ඒවත් එක්ක වෙන එකක්. මේ බැංකු ණයක් කියන්නේ බැංකු ගිණුමත් එක්ක යන දෙයක් නෙවෙයි. මුදල් පොත. මුදල් පොත අපිට සල්ලි හම්බ වෙනවනේ නේ. මුදල් පොත. 25000 තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීම. බැංකු ගිණුම සහායක දෙපැත්තට වෙනවා. මුදල් පොතෙන් අඩු වෙලානේ බැංකු ගිණුමට යන්නේ. ඒකට ඒක දෙකටම අදාළ කරගන්න පුළුවන්. ණයට විකුණුම් මිෂාන්ට 6000යි. වරද්දන්න නැතුව කියන්නේ. මොකේද යන්නේ? විකුණුම් ගිණුම. මේක ගිණුම් වලින් කතා කරන්න එපා. අපි මේ මූලික සටහන් පොත්වල ඉන්නේ. ගිණුම කියන්නේ ලෙජරේ සෙට් එකක්. මූලික සටහන් පොත් 6න් එකක් තමයි අපි කියන්නේ. විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. ණයටනේ නේද? එහෙනම් මේක විකුණුම් ජර්නලය. මේවට දැම්මට පස්සේ තමයි ගිණුම් වලට යන්නේ. ගිණුම් කියන්නේ ලෙජරේ ඇතුලේ තියෙන දේවල් වලට. සාක්ෂණ කියන්නේ මේකේ අයිතිකරු. සාක්ෂණ විසින් රුපියල් 5000ක බඩු තොග තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රැගෙන යාම. මේ මොකක්ද කියන්නේ පෞද්ගලික ප්‍රයෝජනට අරන් යනවා කියන මොනවද මේ? කියන්නේ ගනුදෙනුව මොකද්ද? ගැනිලි. භාණ්ඩ තමයි අරගෙන යන්නේ. ගැනිලි විදියට අපිට අරන් යන්න පුළුවන් ಜಾති දෙකක් තියෙනවා. එක්ක ව්‍යාපාරේ සල්ලි අරන් යන්න පුළුවන් නැත්නම් භාණ්ඩ අරන් යන්න පුළුවන්. භාණ්ඩ ගැනිලි විදියට අරන් යනවා යද්දි මොකද්ද මූලික සටහන් පොත? පොදු ජර්නලය.
පොදු ජර්නලේ හරියට හරි. මුදල් අරන් ගියා නම් මුදල් පොතට දාන්න තිබ්බා. භාණ්ඩ අරන් යන නිසා අපිට දාන්න තැනක් නැහැ. ඒක නිසා පොදු ජර්නලයට දානවා. කඩකුලී ගෙවීම 4000යි. පොදු ජර්නලේ ඇයි අපෙන් සල්ලි යනව නේද එළියට? මුදල් පොත මුදල් පොත. හසින්දුගෙන් ණයට ගැනුම් 4500යි. ගැනුම් ජර්නලේ ගැනුම් ජර්නලය. වේග වැඩිද යනවා? හිමීට යන්න අපි. අවුලක් නැහැ ඉෂාන්ගෙන් 3000ක මුදල ලැබීමේදී 10%ක වට්ටමක් අඩු කරන ලදී. මුදල් මුදල් පොත. සල්ලි හම්බෙන ගනුදෙනුවන්නේ. දැන් මතක් කරගෙන ගහන්න ඕනේ අපි මුදල් පොත වට්ටම් සහිත වට්ටම් තීරු සහිත මුදල් පොත. මොකද මේ වට්ටම් හම්බෙනවා මේ ගනුදෙනුව අතර. ඒක නිසා වට්ටම් තීරු සහිත මුදල් පොතක් ගහන්න මතක තියාගන්න. නිත්‍යාගෙන් ණයට ගැනුම් 6500යි. ගැනුම් ජර්නලේ හරියට හරි. ගැනුම් ජර්නලේ. හසින්දුට චෙක් පතකින් මුදල් ගෙවීම මොකද්ද? බැංකු ගිණුම නේද? බැංකු ගිණුම. මොකද සල්ලි වලින් නෙමෙයි ගෙවන්නේ චෙක් පතකින්. බැංකු ගිණුම. මේකෙත් ලද වට්ටමක් තියෙන. ඒතර බැංකු ගිණුමත් වට්ටම් තීරු සහිත බැංකු ගිණුමක් ගහන්න ඕනේ. මේ වගේ ගානක් ඇත්තටම විභාගෙට එන්නේ නැහැ කවදාවත්. එහෙම આવොත් ඔයාලට වෙන වැඩක් නැහැ මේ වැදගත් මදි මේක කරන්න. මේක ඔයාලට දාලා තියෙන්නේ මේ මුලින් ඉඳන් මෙතෙන්ට වෙනකම්ම සම්පූර්ණ අදහස ගන්න. මේ වගේ එකක් පුළුවන් කියන්නේ ඔයාලට කොහෙවත් මිස් වෙලා නැහැ කියන එක ඉනුම් කරන්නේ. ඊළඟට පුබුදු ලී බඩු සමාගමෙන් 45000ක ලී බඩු ණය පදනම මත ලබා ගැනීම. ගැනුම් ගැනුම් ජර්නල් වැරදි. පොදු ජර්නලේ ගැනුම් ජර්නලේ එන්න නම් අර කොන්දේසි දෙක ඉටු වෙන්න ඕන. මේකෙන් මොකද්ද කැඩෙන කොන්දේසිය? ආයි විකුණන්නේ ආයි විකුණන්න නෙවෙයි ගන්නෙ ව්‍යාපාරයේ පරිහරණයට. එහෙනම් මේක යන්නේ පොදු ජර්නලයට. බැංකු ණය වාරික 6000ක් ගෙවීම මින් 1000ක් පොලිය වේ. බැංකු ණය ගෙවනවා වාරිකේ. මුදල් පොත මුදල් පොත. පින්කිට ණයට විකුණුම් 3000යි. විකුණුම් ජර්නලේ විකුණුම් ජර්නලය. $5000ක් බැංකුවේ තැන්පත් කිරීම. බැංකු මුදල් ගිණුම පොත බැංකු ගිණුමේ මුදල් පොතයි දෙකටම යනවා මේක. ඉස්සර කාලේ මේ බැංකු ගිණුමයි මුදල් පොතයි කියලා ಜಾති දෙකක් තිබ්බේ නෑ. එකටම තමයි මුදල් පොත අස්සෙමයි දැන් අපි අර මුදල් පොත අස්සේ අට්ටම් තීරු දානවා වගේ මුදල් පොත අස්සෙම බැංකු තීරුවකුත් දාලා තමයි ওই මුදල් පොත හදන්න තිබ්බේ අපිට.
අපි ඉගෙන ගන්න කාලේ. ඒකට කියන්නේ අපි සාමාන්‍යයෙන් වට්ටම් තීරුත් එක්ක තියෙන මුදල් පොතට කියනවා ද්විත්ව තීරු මුදල් පොතක් කියලා. තීරු දෙකයිනේ. ඉනේ මුදල් වටිනාකම දාන්න තීරුවක් තියෙනවා, වට්ටම් තීරු දාන්න තීරුවක් තියෙනවා. මුදල් බැංකු ගිණුමත් එක්ක තියෙන එකට කියනවා ත්‍රිත්ව තීරු මුදල් පොත කියලා. තීරු තුනක් තියෙනවා. බැංකු ගනුදෙනුත් දානවා, මුදල් ගනුදෙනුත් දානවා, වට්ටම් වටිනාකමුත් දානවා. ඒක දැන් ඔයාලට නැහැ. එතකොට ඒ කාලේ නම් එකම මූලික සටහන් පොතට තමයි මේක දාන්න තියෙන්නේ. ඒ එකම මූලික සටහන් පොත හර වෙලා ඒ මූලික සටහන් පොතම බැර වෙනවා. දැන් මේකේ බැංකු ගිණුම කියලා වෙනම එකක් තියෙන හින්දා මේ මූලික සටහන් පොත් දෙකටම දාන්න වෙනවා. අත්පිට විකුණුම් 30000යි. විකුණුම් ජර්නලය නෑ Dalpot. මුදල් පොත සල්ලි වලටනේ. මුදල් පොත පින්කිගෙන් 1900 චෙක් පතක් ලැබීම දුන්වට්ටම් 100යි. කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? බැංකු ගිණුම මේක හරියටම යන්න ඕනේ මුදල් පොතට. මොකද මතකද දන්නේ නැහැ කියලා දුන චෙක් පතක් හම්බුනාම අපි සාමාන්‍යයෙන් දාන්නේ මුදල් පොතට කියලා නේද? මුදල් පොතට දාන්නේ ඒක කියලා තියෙනවා නම් එදාම බැංකුවේ තැන්පත් කළා කියලා. මොකද අපි චෙක් එකක් දුන්නාම ඇත්තටම අපි එයා අපේ අතට දුන්නාම අපි ඒ වෙලාවෙම අරන් ගිහලා බැංකුවට දාන්නේ නැහනේ. බැංකු ගිණුමට දානවා කියන්නේ බැංකු ගිණුමේ ශේෂය අඩු වැඩි වෙන්න බලපානවා කියන එක. මේකේ චෙක් පතක් හම්බුනාම අපි ඇත්තටම චෙක් එක අරගෙන ලාච්චුවටනේ දාගන්නේ නේද? ඒතකොට නිකන් මුදල් හම්බෙලා දාගත්තා වගේ තමයි. ඒතකොට ඒක කවදා හරි බැංකු ගත කරන්න ඇති නැත්නම් බැංකුවට දාන්න යද්දී අපි මුදල් පොතෙන් අයින් කරලා බැංකු ගිණුමට මාරු කරලා දානවා. මේක කියලා නෑනේ වෙලම බැංකුවට ගිහිල්ලා දැම්ම කියලා. එහෙනම් චෙක් පතක් හම්බුනාම අපි ඒක මුදල් ලැබුණාසේ සලකා මුදල් පොත දානවා. මොකද ඇත්තටම අපි බැංකු ගිණුමට ඒ වෙලාවේ දාන්නේ නෑ ඒක. මුදල් පොතට යන්නේ. ඒක පස්සේ දවසක බැංකු ගිණුමට දායි. මේ මාසේ නම් දාලා නෑ මං හිතන්නේ. ලබන කවදා හරි ඉස්සරහ දවසක දායි. ව්‍යාපාරයේ විදුලි බිල චෙක් පතකින් ගෙවීම. බැංකු ගිණුම බැංකු ගිණුම. නිත්‍යයට 5000ක් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක් ලැබීම. මුදල්පොත මුදල් පොත. චාන්ගෙන් චෙක් පතක් මගින් ලද මුදල 2700යි. මෙම චෙක් පත පින්කින් ලද චෙක් පත මෙදිනම බැංකුවේ තැන්පත් කරනවා. එහෙනම් මේක කෙලින්ම බැංකුවේ තැන්පත් කරනවා. බැංකු ගිණුම. අර පින්කිගේ චෙක් එකත් මෙදාම තැන්පත් කළා. සාෂ්ණ විසින් 5000ක මුදල් පෞද්ගලික ප්‍රයෝජන සඳහා රැගෙන යාම. යනුම් ගිණුම් යනුම් ගාව ගන්න එපා. මුදල්පොත සල්ලි නේද අරගෙන යන්නේ. මුදල් පොත. බාණ්ඩ අරගෙන ගියා නම් අපිට පොත් ජර්නල් දාන්න වෙනවා. සල්ලි අරන් යන හින්දා මුදල් පොත. හරි නේද අපි ඔක්කොම දැම්මනේ. අපි දැන් හිමීට ගාන කරගෙන යන්න තියෙන්නේ.
හරි ගානට යන්න කලින් පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි ගානට යමු. විනාඩි 3:00මාරකින් විතර ආයෙන්න. ඔයනෝනට පුළුවන් වෙයි කියලා හිතනවද? මට බෑ. හැබැයි අපිට පුළුවන්. හිත පුරාම ඩගානටන ආසාවක් ඉටු කරන්න අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න එකම දවසකට විතර රොකට් එකක් හොයලා දෙන්න එකම දවසකට විතර රොකට් එකක් හොයලා දෙන්න රොකට් එකක් ඇයි උඹලට හඳට යන්නද? හඳට ගිහින් යන්න නෙවෙයි ලෝකෙ වටේ යන්න නෙවෙයි හඳට ගිහින් යන්න නෙවෙයි ලෝකෙ වටේ යන්න නෙවෙයි ඒගානටන පිරුම් ගහන ආසාවට දොර අරින්න ඒගානටන පිරුම් ගහන ආසාවට දොර අරින්න මේ ළඟකදී මුහුද කියන වචනය අහපුවම අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන ඒ කිය හිත ඉන්න බෑනු ඒකින්ම මම යන්න ඕනේ හිතගේ එන්න පාර අසාගෙන යන්න ඕනේ හිතගේ එන්න පාර අසාගෙන Just
හරි. අපි මේ ගානට යමු. මේක ඇත්තටම හිමීට කරන්න ඕනේ ගොඩක් වෙලා යන ගානක්. සමහර විට දවස් දෙකක් තුනක් යන්න පුළුවන්. දැන් අපි ඔක්කොගේම මූලික සටහන් පොත දාගත්ත මොකක්ද කියලා ඉස්සෙල්ලාම මූලික සටහන් පොතේ මේ ටික දාගෙන යමු. ඊට පස්සේ ලෙජර් එකට පිටපත් කරගෙන යමු. දැන් අපිට මේ ඕනේ වෙන මූලික සටහන් පොත් තියෙනවනේ. මුදල් පොත, බැංකු ගිණුම, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, ගැනුම් ජර්නලය, ඔව්නේ ඒ ටික තමයි. මෙතනින් අපිට මේ ගානට අදාළ නැති මූලික සටහන් පොත කියන්නේ ආවේ නැති එකක් ගණන් දෙනවක්වත් පැටුනේ නැති මූලික සටහන් පොත මොකක්ද? අපි ඉගෙන ගත්තේ. සුළු මුදල් පොත නේද? ඒක මෙතන නැහැ. ඒක මොකද සුළු මුදල් වෙනම ගණන් වර්ගයක් නිසා ඒ සුළු මුදල් පොත හැරෙන්න අනිත් ඔක්කොම වගේ අපිට මං හිතන්නේ මෙතන ආවා. අපි නම් කරගෙන යමු. හරි. මුලින්ම මුදල් පොත ඔයාලට ගහලා දීලා තියෙන්නේ ඔක්කොම නම් කරගෙන යන්න විතරයි තියෙන්නේ. අපි මේක මුලින්ම නම් කරගමු මේක මුදල් පොත. මතකයිද එන පිළිවෙල ඔයාලට? කොහොමද වැටෙන්නේ? කියන්න පුළුවන්ද කාට හරි? නෑනේ. දිනය ලදුපත් අංකයේ විස්තරය සංගල පිටුව දුන්වට්ටම් වටිනාකම. හරියට හරි. දිනේ මේ ලදුපත් අංකය කියන්නේ මෙතෙන්ටයි ලදුපත් අංකය දාන්නේ. මේ මුදල් පොත හර වෙන ගනුදෙනු මේ පැත්තේ තියෙන්නේ. මුදල් ලැබීමේදී අපි පාවිච්චි කරන මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. ඒකයි ලදුපත් අංකය මේ පැත්තට දාන්නේ. දිනේ ලදුපත් අංකයේ විස්තරය සංගල පිටුව මේක වට්ටම් තීරුත් එක්ක ගන්න ඕනින්ද දුන් වට්ටම් දානවා මේ පැත්තට. ඒ දුන් වට්ටම් හර පැත්තට දාන්නේ. දුන් වට්ටම් වියදමක් නෙමෙයි. වියදම් වැඩි වීම හර ඒක එක හේතුවක්. අනිත් එක අපි වට්ටම් දෙන්නේ අපිට ණයගැතියන්ගේ මුදල් ලැබෙන වෙලාවට. එහෙනම් මුදල් ලැබෙන පැත්ත හර පැත්ත නිසා හර පැත්තෙම දුන් වට්ටම් දානවා. වටිනාකම රුපියල්. මේක දිනය මේ පැත්තේ දාන්නේ වවුචර් අංකය. මොකද ගෙවීමේදී අපි පාවිච්චි කරන්නේ ගෙවීම් වවුචරය. විස්තරය සංගල පිටුව මේ පැත්තේ ලද වට්ටම් වටිනාකම රුපියල්. අපි ඔක්කොම මූලික සටහන් පොත් ටික නම් කරගෙන ඊට පස්සේ ගනුදෙනු ටික දාන්න තියෙන ලේසි. ඒතකොට මේක මේ ටික ඉස්සෙල්ලා පුරව ගන්නකො මුදල් පොතේ. මේක දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි සර්. හරි. ඊළඟට අපි බැංකු ගිණුම ගහගමු. බැංකු ගිණුම මොනවද එන්නේ? කියන්න පුළුවන්ද කාට හරි? දිනය විස්තරය සංගල පිටුව වවුචර් අංකය වටිනාකම. මෙතන මේ වවුචර් අංකය කියලාම දාන්න බෑ බැංකු ගිණුමේ. මොකද මේ මූලාශ්‍ර ලේඛන එකට ගොඩාක් තියෙනවා. එක එක දේවල් තියෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් මේකට මූලාශ්‍ර ලේඛන තීරුවක් දාන්නේ නැහැ. මේ තියෙන මේ වට්ටම් තීරුව. බැංකු ගිණුමේත් වට්ටම් ආවනේ අපිට. නිසා වට්ටම් තීරුත් එක්ක බැංකු ගිණුමක් ගාමු. දිනය විස්තරය සංගල පිටුව දුන් වට්ටම් වටිනාකම රුපියල්. මේ අනිත් පැත්තත් එහෙමයි.
දිනය විස්තරය සංගල පිටුව ලද වට්ටම් වටිනාකම රුපියල් මේකත් දාගන්න හරි සර්. තාම නෑ හරි සර් ඊළඟට ගැනුම් ජනලය විගුණුම් ජනලය කැමති විදිහකට නම් කරමු දෙකම එකම ආකෘතියනේ මුලින්ම දාගමු ගැනුම් ජනලය මේකේ පිළිවෙල මතකද කියන්න පුළුවන්ද කාට හරි දිනය ගැනුම් ජනලයේ මොකක්ද මූලාශ්‍ර ලේඛනය ඉන්වොයිස් අංකය ඔයිසි අංකය ඉන්වොයිස් අංකය ගැනුම්කරු වටිනාකම ලැජර පිටු. මෙතන ගන්නෙ කාගෙන්ද? ඒ කියන්නේ ගන්නෙ කාගෙන්ද කියන්නේ අපිට භාණ්ඩ සපයන්නේ කාගෙන්ද කියලා. මෙතෙන් දානවා අපි සැපයුම් කරු වටිනාකම ලෙජර් පිටුව. ඒ වගේම තමයි විකුණුම් ජර්නලයත් එහෙමම නම් කරගන්න. විකුණුම් ජර්නලය දිනය ඉන්වොයිස් සංඛ්‍ය මෙතන අපි දාන්නේ අපෙන් කවුද ගන්නෙ අපි විකුණන්නේ කාටද අපෙන් බඩු ගන්නෙ කවුද කරු වටිනාකම ලෙජර් මේ දෙක මෙහෙම නම් කරගන්න හරි සර්. දෙකම ඉවරද දෙකම නම් කරගත්තද ඔව් සර්. ඔව් සර්. ඊළඟට මුදල් පොත ගැනුම් මුදල් පොත බැංකු ගිණුම ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ ගහගත්තා මං හිතන්නේ මේ දෙක අමතරව වැදිලා තියෙනවා ඊට පස්සේ තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ පොදු ජර්නලය මේ මෙන්න මේ අන්තිම දෙක මං හිතන්නේ මේ ටයිපින් මිස්ටේක් එක ඒ දෙක ගණන් ගන්න එපා අනිත් එක නම් කරගන්න පොදු ජර්නලය පොදු ජර්නලයේ මොකද්ද මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචර් එතන වවුචර් අංකය අපි මෙතන දානවා ඊට පස්සේ විස්තරය ලෙජර් පිටුව නැත්නම් සංගල් පිටුව දෙකම එකයි හර බැර මේ හර බැර කියන්නේ මේකත් ගිණුමක් කියලා හිතන්න එපා හර බැර තිබ්බ කියලා මේ නිකන් තීරු දෙකක් විතරයි හරි අපි ඔක්කොම නම් කරගත්තා හරිද
හරි සර්. අපි මේ ලෙජර් ගිණුම් වලට අන්තිමට යන මූලික සටහන් පොත්වල ඔක්කොම ටික දාලා හරි පිළිවෙල මේ අපි සාමාන්‍ය අත්‍තරම් ගිණුම් ක්‍රියාවලියක් යන විදිහටම අපි යමු. හරි නේද? කට්ටිය මියලයි කියලා හිතනවා. දැන් යමු පළවෙනි ගනුදෙනුවට. රුපියල් ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භ කෙරේ. මේ දිත්ත සටහන් නෙමෙයි අපි දාන්නේ. මතක තියාගන්න. දිත්ත සටහන අපි ඉස්සරහට දාමු ලෙජර් ගිණුම් වලට. දිත්ත සටහන නෙමෙයි දාන්නේ. මේ දාන්නේ අපි මූලික සටහන් පොත්වලට දාන පාර්ට් එක විතරයි. ඒ කියන්නේ මේකේ හරබැර දැම්ම හොයන්න යන්න එපා. අපි මේ ඔක්කොම මූලික සටහන් පොත්වලට දාලා ඉවර වෙලා හරබැර කරමු ලෙජර් වලට. මේක කොහෙට දෙන්නේ? මුදල් පොතට. මුදල් පොතේ මොන පැත්තටද? අර සල්ලි හම්බෙනව නේද ව්‍යාපාරයට? ලක්ෂ 4ක් යොදනවා කියන ව්‍යාපාරයට සල්ලි හම්බෙනවා. එහෙනම් මුදල් පොතේ හර පැත්තට දාන්න 5.1 විස්තරයට දාන්න මොකද්ද? විරුද්ධ ගිණුමේ නම සාමාන්‍යයෙන් අපි මුදල් පොතේ දාන්නේ. මේකේ විරුද්ධ ගිණුම මොකද්ද? මේක ඒ කියන්නේ බැර වෙන ගිණුම කියන්නේ. ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන කියන මේ දාන ලක්ෂ 4 මොනවද ව්‍යාපාරයට? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය නේද? එහෙනම් ප්‍රාග්ධනය තමයි බැර වෙන්නේ. මොකද ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුම. හිමිකම් වැඩිවීම බැර. එහෙනම් අපි විස්තරයට දානවා ප්‍රාග්ධනය කියලා. දිත්තු සරණ දැම්මම දාන්න යන්න ඕනේ අපි මේ මූලික සරණ පොත් ගනුදෙනු ටික විතරක් මුලින්ම දාගෙන පස්සේ යන ලෙක්චරයට රුපියල් ලක්ෂ 4ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම මුදල් පොතේ දාන්න 5.1 ප්‍රාග්ධනය ලක්ෂ 4යි. දැන් මේ මුදල් පොත කියන්නේ මේ දිත්වකාරයක් ඉටු කරන සටහන් මූලික සටහන් පොතන. ඒක නිසා අපි දැනටමත් එක සටහනක් දාලා ඉවරයි. ආයි අපි ලෙජරේට යන වෙලාවට දාන්න ඕනේ මේකේ බැර සටහන විතරයි. හර සටහන දාලා නිසා. මොකද ප්‍රශ්න තියෙනවා නම් අහන්න කරගෙන යද්දී අත්පිට ගෙනුම 75000යි 5.2. ඒකත් යන්නේ මුදල් පොත. මුදල් පොතේ මොන පැත්තටද? අර අර නෙමෙයි බයර. නිකන් නිින්දෙන් මේ ඇහැරිලා වගේ වෙලාවකට මේකේ බලන්න ඕනේ සල්ලි එනවද යනවද මේ වැඩේ හින්දා. අත්පිට ගද්දී අපිට සල්ලි මොකද වෙන්නේ? එනවා. සල්ලි එනවා. යනවා. යනව නේද? අපි භාණ්ඩ තොගයක් ගනිද්දී අපේ සල්ලි ව්‍යාපාරයෙන් එළියට යනවා. මුදල්පත බැර කරන්න මොකද්ද විස්තරය දාන්නේ? ගැනුම් කියලා 75000ක් මුදල් බැර කරන්න. පහයි 2 ගැනුම් තිබ්බේ 75000.
ළමයි මම ඔයාලට ගිය සතියේ කිව්ව නේද සමහර විට මේ සයිට් එක මේ මාසෙ විතරක් යයි කියලා. ඔව් සර් කිව්වා. ඔව් එහෙම වුණොත් අපි දිගටම පන්තියේ කරගෙන යන්න මම ඒ කියන්නේ මම ඔයාලට ඉන්ඩිවිජුවලි වෙනම ලින්ක් එකක් එවන්නම්. එහෙම වුණොත් මේ ඔයාලගේ දැන් මේ ටියුට් ප්‍රශ්නේ තියෙනවා දැන් ටියුට් ඔයාලා print out ගන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට ඔයාලා කැමති නම් මේ ටියුට් එකේ කියන්නේ මම සාමාන්‍යයෙන් ඉස්සරහට කරන්න තියෙන ටියුට් 3-4ක් විතර දැන් මේ ටර්ම් එකක විතර ටියුට් ඔයාලට ඩිලිවර් කරලා දෙන්න. ඔයාලා කැමති නම් එතකොට ආයෙ print out ගන්න ඕනේ cover page එකක් එක්කම හරි විදිහටම ටියුට් එකක් විදිහටම ඩිලිවර් කරන්න. එතකොට ඔයාලට මේ මොකක් හරි ඒකට කැමති නම් කියන්නේ නැත්නම් ඔයාලට මෙහෙම print out ගන්නත් පුළුවන්. එහෙම ඩිලිවර් කරන්න වෙනවා නම් මට පොඩි charge එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ ඒ courier services වලින් charge එකක් ඉල්ලන නිසා නැත්නම් මෙහෙම කරගෙන යන්න නැත්නම් මට හිතුණා නිකන් ඔයාලට මේ ටියුට් එක මෙහෙම print out ගත්තේ නිකන් සාමාන්‍ය තනි කොළ විදිහට අරන් ස්ටේප් එක කරලානේ තියෙන්නේ. ඊට වඩා ඉතින් අර ක්ලාස් එකකින් හම්බෙන ටියුට් එකක් විදිහටම ළඟ තියෙනවා නම් හොඳයි කියලා. ඒක ඔයාලා කැමති දෙයක් කියන්නේ එහෙම මේ ඕනනම් කැමතිසේ අවුලන්නේ. මේ ඩිලිවර් කරන්නම් ඒ පොඩි ඇඩිෂනල් charge එකක් ගන්න වෙනවා ඒ courier service එකට. අපි පස්සේ එක මේ කතා කරලා බලමු ඉස්සරහට 11 වසරේ පාඩම් වලදී අපිට ඒ කියන්නේ තනියම කරන්න වුණොත් ආසක නැතුව ඊළඟ එකට යන්න. පහයි දෙකම තියෙනවා රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. ඒකත් මුදල් පොතට යන්නේ හරද බැරද? අර මුදල් මේ සල්ලි එකතු වෙනවා නේද? මුදල් පොත හර වෙනවා 50000ක්. විස්තරය මොකද්ද? බැංකු ණය. බැංකු ණය 5.2 බැංකු ණය 50000. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. පහයි 3 25000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීම. මේක දෙකටම යනවා. මේක මුදල් පොත යන්නේ මොන පැත්තටද? මුදල් පොතේ හර වෙනවද බැර වෙනවද? බැර වෙනවා. බැර වෙනවනේ. මුදල් පොතෙන් සල්ලි ගිහලා බැංකු ගිණුමට සල්ලි එකතු වෙනවා. එහෙනම් මුදල් පොත බැර කරන්න 5යි 3 25000යි කියලා බැංකු ගිණුම හර කරනවා. 5යි 3 විස්තරය යන්නේ විරුද්ධ ගිණුම නම 25000යි. අපි බැංකු ගිණුම නම් කරගෙන තියෙන ඒක නිසා එහෙනම් බැංකු ගිණුම අපි හර කරගමු. 5යි 3 මුදල් කියලා 25000යි. එතකොට ඒකේ දිත්ත සටහන ඔටෝමැටික් වැටුණා. ආයේ ඒකේ ලෙජරේට යන්න දිත්ත සටහනක් නැහැ. මොකද මුදල් පොතයි බැංකු ගිණුමයි දෙකම දිත්තකාරයක් ඉටු කරන පොත් දෙකක් නිසා ඒක ඔටෝමැටික් හරයි බැර සටහනයි දෙකම වැටුණා. ආයි ලෙජරේ ඒකේ දාන්න දෙයක් නැහැ. මුදල් පොත බැර කළා 5යි 3 බැංකු කියලා. ඊට පස්සේ බැංකු ගිණුම හර කරා මුදල්
කියලා 25000ක්. මේ අපි දැන් දාන හැම හර සටහනක්ම බැර සටහනක්ම සමාන වෙන්න ඕනේ කියන්නේ. හර බැර එකතුන් සමාන වෙන්න ඕනේ. අපි දැන්ම හර බැර කරන්නේ නැහැ. ඉස්සරහට ලෙජරේට ගිහිල්ලා කරන වෙලාවට හරි සංයමයෙන් මේ වැඩේ කරමු. මේ ගාන වලට දුන්නේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් එකක් විදියට. අවදාවත් විභාගයකදී මෙච්චර මෙහෙම ගාණක් එන්නේ නැහැ. ඇවිල්ලා ඔයාලට එහෙම කරන්න වෙලාවකුත් නැහැ. ඊළඟට ණයට විකුණුම් ඉෂාන්ට 6000යි. විකුණුම් ජර්නල් එකට යන්නේ. එතකොට ඒක මේ ditth සටහන නෙමෙයිනේ සාමාන්‍ය විදිහට විකුණුම් ජර්නල් දාන්න තියෙන්නේ 5යි 5 ඉෂාන් කියලා 6000ක් දාගන්න. විකුණුම් ජර්නලේ පහයි පහ 2020 අවුරුද්ද දාගන්න ඕනේ. ඉෂාන් 6000යි. සෙනුල ලියු වෙලානේ. ඊළඟට 5යි 5 එක හරි 5යි 6 ප්‍රශ්න විසඳන රුපියල් 5000ක බඩුතක තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා රැගෙන යාම. මේක යන්නේ පොදු ජර්නලේ. බාණ්ඩතක ගැනලි කරනවා. එතකොට පොදු ජර්නලේ සාමාන්‍යයෙන් අපි දාන්නේ ditth සටහනනේ. අර සටහනයි බැරි සටහනයි. එහෙනම් මේකේ ditth සටහන කියන්න පුළුවන්ද ඔයාලට? කියන්න පුළුවන්ද කාට හරි? බාණ්ඩ ගැනීම වල ditth සටහන. පොදු ජර්නලය ඔව් පොදු ජර්නලෙට තමයි යන්නේ. පොදු ජර්නලේ දාද්දී අපි මේ ගිණුම් දෙකනේ දාන්න ඕනේ. හර වෙන සටහනයි බැර වෙන සටහනයි. ඒතකොට අපි කොහොමද පොදු ජර්නලේ මේක දාන්නේ? ඒකට ditth සටහන ඕනේ. මේ මොකද්ද මේ ගනුදෙනුව? මේකට තනි පදයක් කිව්වොත් මේ මොකද්ද? ගැනිලි. ගැනිලි. ගැනිලි එහෙනම් ගැනිලි ගිණුම මොකද කරන්න ඕනේ? ගැනිලි කියන්නේ මොනවා වෙන ගිණුමක්ද? හිමිකම අඩුවන එක. හිමිකම අඩු වෙන ගිණුම. හිමිකම අඩුවීම හිමිකම අඩුවීම හර. හර. එහෙනම් ගැනිලි ගිණුම හර වෙනවා. බැර කරන්නේ බඩුතක ගිණුම. බඩුතක ගිණුමක් කියලා නෑ නේද ව්‍යාපාරයට? අපි ඒ වෙනකොට ගැනුම් පාවිච්චි ගිණුම. කරන ගිණුම මොකක්ද? ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. එහෙනම් ගැනිලි ගිණුම හර 5000යි. ගැනුම් ගිණුම බැර 5000යි.
මේක ලියද්දි මතකයි නේද අර අපේ පොඩි මෙතඩ් එකක් තිබ්බා හර සටහන මෙහෙම ලියනවා පැර සටහන ලියන්නේ මැද්දට කරලා මතක ඇති කියලා හිතනවා ඒකේ බැර කියලා ලියන්නේ නැහැ ඒකේ මැද්දට කරලා ලියන එකෙන් තමයි බැර කියලා අඳුනගන්නේ 5000යි මේ වැඩේ ඉවරද මේකේ තව චූටි වැඩක් තියෙනවා මතකයිද විස්තරය ලියන්න ඕනේ විස්තරයට අපි මොකද්ද කියන්නේ සංලක් මොන ලක්ෂයද සංලක්ෂය ලියන්න කැමති විස්තර ලියන්න පුළුවන් ඉතින් ගැළපෙන විදිහට ඒකට ගැළපෙන විදිහට ඔයාලා ගලපලා ලියන්න නැත්නම් ඒ ගනුදෙනුව එහෙම ලියුවත් කමන්නේ අයිතිකරු විසින් භාණ්ඩ ගැනීම සිදු කිරීම සටහන් කිරීම අයිතිකරු විසින් භාණ්ඩ ගැනීම සිදු කිරීම සටහන් කිරීම ඊට පස්සේ ඒක විස්තරයට විතරක් ඉරක් ගහලා වහගන්න අපි මේක ඉතුරු ගන්න අපි ඉතුරු එක ලබන සතියෙම කරමුනේ සෙනුලත් මම හිතන්නේ අයින් සිග්නල් කේස් එකක් වෙන්නේ නැති මේ මොකද දැන් මේක අද කළා කියලා කැලක් ඉවර කරන්නත් අමාරුයි ලොකු ගාණක් තියෙන සමහර විට ලබන සතියේ කරලා ලබන සතියේනොත් මේක ඉවර කරන්න බැරුවේ එහෙනම් සාමාන්‍යයෙන් දවස් දෙකක්වත් යයි මේ ගාණ සම්පූර්ණයෙන් ඉවර කරන්න මේ ටික අපි දැන්ට නවත්තමු මේට කරගෙන යමු ඔයාලට මොනවා හරි අද කරපු ටිකේ ප්‍රශ්න තියෙනවද අහන්න මොනවා හරි තියෙනවද නෑ සර් හරි ලබන සතියේ අපි පොඩ්ඩක් කලින් පටන් ගමු මම අද චුට්ටක් පරක් වුණා හරි එහෙනම්
ප්‍රශ්න මොනවාද තියෙනවා නම් අහන්න ඕන වෙලාවක ටියුට් එක ගන්න බැරි වුණා නම් ඒකත් අරගන්න ඒකනේ තියාගන්න එහෙනම් අපි ලබන සතිය හම්බෙමු ආයෙත් කට්ටියටම අයිබෝන් සර්. ආයුබෝවන්.